කාර්ක සභා සභාපතිතුමනි විශේෂයෙන්ම අද දිනේ විදුලි බල ආනයන බලපත්‍ර පිළිබඳ ප්‍රමිතිකරණයන් සහ ඖෂධ නියාමන කොමිසම අධිකාරිය පිළිබඳව සාකච්ඡා කරන දවසේ මම ඊට කලින් මූලික අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මුරාසනාරූඪ සභාපතිතුමනි මීට හරියටම මාසයකට කලින් අගෝස්තු මාසේ 22 වෙනිදා අද සැප්තැම්බර් මාසේ 22 වෙනිදා අපේ පාර්ලිමේන්තු කාරක සභා කාර්යාංශයේ ප්‍රධාන නිලධාරී අබ්දුල් මජීද් නිලමුදීන් මහත්මයා හදිසි හෘදයාබාධයකින් මිය ගියා. අප අතරින් වෙන් වුණා. ඉතින් මෙතුමා අද තමයි මට මේ අවස්ථාව ලැබුණේ එතුමා වෙනුවෙන් යම් අදහසක් පළ කරන්න. එතුමා 1997 අවුරුද්දේ පාර්ලිමේන්තුවේ සේවයට බැඳිලා අපේ පාර්ලිමේන්තුවේ කාර්යාංශ ගණනාවකම සේවය කළා. විශේෂයෙන් පෙත් සංකාශ සභාව, පනත් කෙටුම්පත් කාර්යාංශයේ, සභා ලේඛන කාර්යාංශයේ වගේ කාර්යාංශ ගණනාවක වැඩ කරපු ඉතාමත්ම කාර්යක්ෂම සහ ප්‍රශංසනීය සේවාවක් කරපු නිලධාරි මහත්තයෙක්. විශේෂයෙන් එතුමා අපි දන්නවා අපිට අදාළ උපදේශක කාර්ය සභාවල සහ කාර්යාංශවලදී සෙක්ටෝරියල් කමිටිස් වලදී හම්බ වෙනවා. කාර්යාංශ වාර්තා සකස් කිරීමේ බොහොම ප්‍රවීණතාවයක් තිබුණා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම එතුමා දක්ෂ ලෙස කටයුතු කරපු නිලධාරියෙක්. පාර්ලිමේන්තුවේ හුඟ දෙනෙක් දන්නවා එතුමාගේ වෙහෙසකර භාවයෙන්මත් සමහරවිට මේ රෝගී තත්ත්වය ඇති වෙන්න බලපෑවද කියන මට්ටමටම එතුමා වැඩ කරපු කෙනෙක්. විශේෂයෙන් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරයන්ගේ සංසදයේත් කටයුතු කළා දීර්ඝ කාලයක්. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේත් කටයුතු වලට එතුමා දායක වුණා. ඒ වගේ වාර්තා සකස් කරද්දී එතුමාගේ විශාල කාර්යභාරයක් දැක්වපු කෙනෙක්. ඒ වගේම හැම මන්ත්‍රීවරයෙක් එක්කමත් පාර්ලිමේන්තුවේ නිලධාරීන් අතරෙත් බොහොම සුවඳශීලී මහත්මයෙක් හැටියට කටයුතු කරපු නිලධාරි මහත්මයෙක්. ඉතින් එතුමා අපි අතරින් සමු අරගෙන අදට හරියට මාසයක් වෙනවා. ඒ නිසා එතුමාගේ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් හැමදෙනාටම අපේ සංවේගයේ ශෝකය පළ කරනවා. ඒ වගේම ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි එතුමා වගේම මම මේ ඉල්ලීම කරන්නේ අපිත් එක්ක නිරන්තර සුවඳශීලීව කටයුතු කරන මේ පාර්ලිමේන්තුවේ විශාල කාර්ය මණ්ඩලයක් ඉන්නවා. කැන්ටින් එකේ වෙන්න පුළුවන්, පුස්තකාලේ වෙන්න පුළුවන්, හැන්සාඩ් එකේ වෙන්න පුළුවන්, අනිත් ලේකම් කාර්යාංශවල වෙන්න පුළුවන්. එවැනි නිලධාරි මහත්මයෙක් මේ වගේ මිය ගියාම ඔහු ගැන මතක සටහනක් මේ පාර්ලිමේන්තු හැන්සාඩ් එකට හරි ඉදිරිපත් වෙන්නේ മന്ത്രിවරයෙක් හැටියට අපි කතා කරොත් විතරයි. එහෙම කතා කරන්න බැරි වුණොත් ඒක අපේ අතරේ තියෙන බැඳීම් අනුව මතකයක් විතරයි. ඒ නිසා අපි යෝජනා කරන්නේ අපේ පාර්ලිමේන්තුවේ අවුරුදු 25ක් 15ක් ඕනතරම් දීර්ඝ කාලයක් සේවය කරන නිලධාරි මහත්තුරු මේ අපේ කාර්ය මණ්ඩලයේ ඉන්න කෙනෙක් මිය ගියපු වෙලාවකදී අපිට පුජ්‍යලිකව හැමෝටම සහභාගී වෙන්න බැරි වෙන අවසන් කටයුතු වලට. ඒක නිසා මුලාසනයේ හැටියට ගරු කතානායකතුමාගෙන් හරි එහෙම නැත්නම් සභානායකතුමා හරි එවැනි අවස්ථාවකදී මිය ගිය කෙනා වෙනුවෙන් යම් ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට කරන්න කියලා. අපි දන්නවා මොකද අපි ගරු മന്ത്രിවරයෙක් මිය ගියාම පාර්ලිමේන්තුවේ ඒ ගැන අඩුතරමේ දිනක විවාදයක් හැටියට ශෝක යෝජනා දිනයක් තියෙනවා. අපි එච්චර දෙයක් නෙමෙයි අඩුතරමේ අපේ කාර්යාංශයක අපේ කාර්ය මණ්ඩලයේ සේවය කරපු කෙනෙක් මිය ගිහින් තියෙනවා. ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුව අපි ශෝකය පළ කරනවා කියලා මුළු පාර්ලිමේන්තුව වෙනුවෙන්ම එක ප්‍රකාශයක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා මම මේ නිලමුදීන් මහත්මයාගේ වෙනුවෙන් මේ අදහස පළ කරන ගමන්ම ඔබතුමාලට මූලාසනයේට යෝජනා කරනවා. මම හිතන්නේ ගරු කතානායකතුමාගේ අවධානය ඒ ගැන යොමු කරලා යම් ක්‍රියාමාර්ගයක් මින් ඉදිරියට ගන්නව ඇතයි කියලා මම විශ්වාස කරනවා. ගරු Point of order. ගරු ඩීජ කාර්ය සභාපතිතුමනි මම හිතන්නේ හඳුන්වන්නේ මන්තුමා ඉදිරිපත් කරපු අදහස ඉතා වැදගත් අදහසක්. අපේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අපේ කටයුතු වලදී බොහොම ලොකු සහායක් ලබා දෙනවා. ඒ වගේම විශාල කැපවීම කරනවා. ඒ නිසා ඒ කාර්ය මණ්ඩලය සේවය ඇගීමත් ඒ වගේම එවැනි අවස්ථාවකදී අපි පාර්ලිමේන්තු හැටියට අපේ තියෙන ඒ මතකය මම හිතන්නේ පවුල් වල සමාජිකයන් ඉතා වැදගත් දෙයක්. ඒ ගැන මම හිතන්නේ ඉදිරිපත් කරපු අදහස බොහොම වටිනා අදහසක් බව ආණ්ඩු පක්ෂයටත් මම කියන්න කැමතියි. බොහොම ස්තුතියි ඔබතුමාටත්. ඉතින් මම හිතන්නේ ඒ ගැන ඔබතුමාලා ගෘහකාරක සභාවේ හෝ බිස්නස් කමිටු එකේ හරි තැනකදී සාකච්ඡා කරලා යම් අදහසක් සකස් කර ගන්න නම් හොඳයි කියන එක තමයි අපේ ඉල්ලීම. ඒ වගේම විශේෂයෙන්ම අද දිනේදී මේ සාකච්ඡා කරන මාතෘකාවේදී අපි නිරෝෂන් ගරු එතුමා මේ විදුලි පද්ධතිය පිළිබඳව සාකච්ඡා කළා. විශේෂයෙන්ම අද දිනේත් මේ ආනයන බලපත්‍ර සහ ප්‍රමිතිකරණ සකස් කිරීමේදී මේ විදුලි පද්ධතීන් පිළිබඳව තමයි මේක තියෙන්නේ. මම ඒකෙදී මම අදහසක් පළ ගන්න කැමතියි. විශේෂයෙන්ම අපේ අජිත් පෙර නියෝජ්‍ය අමාත්‍යතුමාත්
දීර්ඝ වශයෙන් අදහස් දක්වනවා යම් ස්ථාවරත්වයක ඉන්නවා අපේ රටේ මේ විදුලි අර්බුදයට උත්තරයක් හැටියට සූර්ය බල ශක්තිය ඉදිරියට ගේන්න ඕන කියන එක පිළිබඳව. ඒකදී අපිට ක්‍රම දෙකක් තියෙනවා කියලා මම හිතන්නේ විශේෂයෙන්ම ආනයනය කරද්දී දැනටත් මම දන්න තරමට මගේ දැනුමේ තරමට යම් සහන ප්‍රමාණයක් බදු සහන හැටියට ඒ සූර්ය බල ශක්ති ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන්වන භාණ්ඩ වලට ආනයන පහසුකම් දෙනවා බදු සහන. නමුත් තව දුරටත් අපිට ඒක වර්ධනය කරන්න පුළුවන් නම් ඒක තව දුරටත් යම් කිසි මට්ටමකින් දියුණු කරන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා මම හිතනවා. දැන් උදාහරණයකට මම කිව්වොත් එහෙම ඔව් අදහසක් බොහොම ස්තුතියි අවසර ඇතුව බොහොම ස්තුතියි දැනටමත් සූර්ය බල උත්පාදනයේදී වැදගත් වන ඒ උපකරණ අතරින් බදු ස්වල්ප ඉතාම නාම මාත්‍ර ප්‍රමාණයක් ඉතුරුලා තියෙන්නේ ඉන්වර්ටර් කියන උපකරණයට පමණයි. සූර්ය පැනල 100%ක්ම බද්දෙන් නිදහස්. කිසිම බද්දක් නැහැ zero tax. ඉන්වර්ටර් සඳහාත් ඉතාම නාමික බද්දක් පමණයි ඉති වෙන්නේ. නමුත් මේ ගැටලුව එන්නේ ව්‍යාපාරික වශයෙන් මහ පරිමාණ වශයෙන් සූර්ය විදුලි බලය උත්පාදනය කිරීමේදී අවශ්‍ය වෙනවා ඇලුමිනියම් සහ තවත් ඒ වගේම විදුලි වය අවශ්‍ය වෙනවා. ඒවට අංගෝපාංග තව අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ සම්පූර්ණ වියදමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා සූර්ය පැනල වලින් පරිබාහිර දේවල්. අතන ඔබතුමා කියන කාරණා අදාළ වෙන්නේ මේ ක්ෂේත්‍රවලට. දැන් අර HS කෝඩ් කියලා තියෙනවා මේ බදු සහන ලබා දීමේදී. දැන් පහුගිය අයවැයෙන් ප්‍රකාශ කර සිටියා පුනර්ජනනීය බලශක්තිය හා සම්බන්ධ ක්ෂේත්‍රයේ zero tax කියන. tax බිඳුවයි. හැබැයි එහා සම්බන්ධ වන තවත් උපකරණ තියෙනවා අඳුර ගන්න බෑ. මේවා පුනර්ජනනීය බලශක්තියට අරන් එනවද වෙන ක්ෂේත්‍රයකට අරන් එනවද කියලා. දැන් බැටරි වලටත් ඒක අදාළයි. ඒ නිසා මම ඔබතුමාගේ කතාව අගය කරනවා. අපි අර ඒ විශේෂිත භාණ්ඩ හඳුනගෙන ඒවාට විශේෂිත HS කෝඩ් යදුවොත් මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. දැන් අපි සාකච්ඡා කරමු. දැන් මොකද ගරු මුලසනාට මන්තුමනි මම එහෙම යෝජනා කරන්නේ දැන් අපි හිතුවොත් දැන් මේක සාමාන්‍ය විදුලි බල පද්ධතියෙන් රුපියල් 800ක 700ක 1000ක විතර විදුලි බිලක් එන කෙනෙකුට සූර්ය බල ශක්තියට මාරු වීමම එච්චර උපයෝගීතාවයකට අදාළ නොවෙන්න පුළුවන්. අධික වියදමක් දරන නිසා. නමුත් ඇත්තටම යුනිට් 300ක් විතර පාවිච්චි කරනවා. සාමාන්‍ය විදුලි බිල රුපියල් 6000ක් 7000ක් විතර 8000ක් විතර එන තැනකට කෙනෙකුට මේක වටිනවා. හැබැයි එයා යුනිට් 300ක විතර විදුලි මිලදී ගැනීමකට පැනල් හයි කරොත් ආසන්න වශයෙන් එයා ඩිපොසිට් එක හැටියට රුපියල් ලක්ෂ 6ක විතර මුදලක් ගෙවන්න වෙනවා. ඒ ආයතනයට. ඒතකොට ඒක බැංකු ණයක් පහසුවමක් ලබා දෙනවයි කියලා කිව්වා වුණත් ඔහුට ගත්තොත් එහෙම ඔහු කල්පනා කරන විදියට ඔහු කල්පනා ගානේ රුපියල් 6000 ගානේ මාස 100ක් අවුරුදු 8ක් ගෙවන්න වෙන බිලක් තමයි මේකවර ගෙවන්න වෙන්නේ. එතකොට මධ්‍යම පාන්තික කෙනෙකුට උනත් ඒක යම්කිසි එකවර ගෙවෙන එක ලයිට් බිල රුපියල් 6000 ගානේ විතර ගෙවන එක හොඳයි කියන පදනමින් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ඒ යෝජනාව. නම් යම් ප්‍රමාණින් හරි තව අඩු කරන්න පුළුවන් නම් ඒකට අවශ්‍ය කරන තීරුබදු සහ නැතුමා කිව්වාගේ හඳුනගෙන ඒක එක උත්තරයක් වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් තියෙන බරපතල කාරණාවක් තමයි දැන් මේ සූර්ය බල ශක්ති නිෂ්පාදනයේට ලංකාවේ කාටද ඉඩ දෙන්නේ කියන එක. වැඩිපුරම. මම දන්නවා මොකද අපිට දැන් ඉන්දියානු ආයතන පෞද්ගලික ආයෝජකින් හැටියට චීන ආයතන චීන ආයෝජකින් හැටියට ලංකාවට ඇවිල්ලා මේ ඉඩ අත්පත් කරගන්නකොට අපි හිතමු උතුරු ප්‍රදේශය කියලා. නමුත් වෙන ප්‍රදේශයක කියලා. ඔවුන් ඒ ආයෝජනයට එනකොට ඔවුන්ට අපි ඉඩකඩත් එක්ක තමයි ඒක දෙන්න වෙන්නේ. නමුත් අපි හිතන්නේ ඒක අපිට පුළුවන් නම් 100%ක්ම දේශීය ආයෝජකින්ට දේශීය නිෂ්පාදකින්ට දේශීය වශයෙන් මෙගාවට් එක ගානේ හරි ලබා දෙන්න. අපිට ලොකු මෙගාවට් ගානක් උන්ට කරන්න බෑ. නමුත් මෙගාවට් එක ගානේ විතර දේශීය වශයෙන් ඉන්න ආයෝජකින්ට අපිට ලබා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ දේශීය නිෂ්පාදකින් ප්‍රමාණයක් සූර්ය බල ශක්ති ව්‍යාපාර ක්ෂේත්‍රයට ඉදිරිපත් වෙයි කියලා. විශේෂයෙන්ම මේ යෝජනාව මොකද හේතුව දැනටත් මම උදාහරණයක් උදාහරණ කියනවා. පුතත් දන්නවා ඉතින් හොඳටම දැනටත් වවුනියා ප්‍රදේශෙත් මම දැක්ක ඇස් දෙකෙන්ම මෙගාවට් 10ක් නිෂ්පාදනය කරන කර්මාන්තයක් පටන් අරන් තියෙනවා. ඉතින් මෙගාවට් 10කට ආයෝජනය කරනවට වඩා මෙගාවට් එකකට ආයෝජනය කරන එක දේශීය වශයෙන් කෙනෙකුට පහසුවක් වෙයි කියලා මම හිතනවා. අවසර දෙනවද මම කාලේ කල්ුණු ගත්ත නිසා? කමන්නේ. මම ගරු සභාවතුනි මේ පිළිබඳව තිබෙන තත්ත්වය මේකයි. අපි මෙගාවට් එක බැගින් වූ
බලාගාර 60ක් සඳහා වැඩපිළිවෙලක් කරලා අපි පළවෙනි වතාවට තරංකාරී ටෙන්ඩර් කැඳෙව්වා. ඔය වවුනියාවේ තියෙන එක කලින් රුපියල් 23.10 ගානේ පර්මිට් එකක් දීපු එකක්. මේ පර්මිට් ක්‍රියාදාමයේ දූෂිත ක්‍රියාදාමයක්. ඔව්. එතකොට අපි මේ දූෂිත ක්‍රියාදාමයේ සම්පූර්ණ නතර කරා, පර්මිට් නතර කරා. දැන් දෙන්නේ ටෙන්ඩර් විතරයි. ඒතර පළවෙනි එක පටන් ගත්තා එක බැගින් 60ක්. අපි ඒක විවෘත අපි දේශීය විදේශීය කියලා කිව්වේ නැහැ. හැබැයි දිනපු සියලු දෙනා දේශීයයි. දැන් ඒක අපිට රුපියල් 23.10ක් තිබිච්ච මිලදී ගැනීමේ වටිනාකම 17.1ක් බවට අපිට අඩු කරගන්න පුළුවන්කම ලැබුණා. එතෙන්දී දේශීය විදේශීය කියලා සීමාවක් තිබෙන්නේ නැහැ. ඊට පස්සේ අපි තව ටෙන්ඩරයක් හැදෙව්වා මඩකලපුව ප්‍රදේශයේ මෙගාවොට් 10කට. ඒ ටෙන්ඩර් එක දැන් සුමාන කලින් විවෘත කරා. අපිට ලැබුණ මිල 23.10 තිබිච්ච එක 11.79. ඒකත් ජයග්‍රහණය කරේ දේශීය සමාගම. ගරු මන්තුමා මේකේ ප්‍රශ්නේ මේකයි. ඔය දේශීය ව්‍යාපාරිකයෝ සියලු දෙනාම මේ දේශීය දෙන්න කියලා කියන්නේ රටට ආදරයට හෝ වෙන දෙයකට නෙමෙයි. තරංකාරීත්වය අඩු කරන්න. දැන් අපේ රටේ ව්‍යාපාරිකයන්ට මෙගාවොට් ඔබතුමා කිව්වා වගේ මෙගාවොට් එකක් කරන්න පුළුවන්. මිලියන 120ක් වගේ ආයෝජනයක් තමයි උතන තියෙන්නේ. බැංකු කිසි සැකයක් නැතුව ඒ මුදල් ණයට දෙනවා. එතකොට දේශීය ව්‍යාපාරිකයෝ මේ කලින් විරුද්ධ වෙච්ච අය අපි කෝප් කවුන්ටරත් ඔබතුමා අතක ඇති අර සුලම් බලාගාර වෙලාවේ ඒ වෙලාවේ රුපියල් 19 අපිට පුළුවන් වුණා 12.29ට අඩු කරන්න. දිනුවේ දේශීය ව්‍යාපාරිකයෝ. එතකොට මේ දේශීය ව්‍යාපාරිකයෝ මේ ඉල්ලීම කරන්නේ සත්භාවයෙන් නෙමෙයි. තරංකාරීත්වය අඩු කරගන්න. අපි බලමු මෙතන බෙහෙදයක් නැතුව පටන් අරගෙන අපි බලමු යම් ආකාරයකින් තව එනවා 1.90ක්. ඔබතුමා ඔය මූලධර්මයමයි. ඒ කියන්නේ ලොකු ප්‍රමාණ දුන්නොත් දේශීය ව්‍යාපාරිකයන්ට අමාරුයි. ඒ නිසා පුළුවන් ප්‍රමාණය දෙනවා. 1.90ක්. මෙගාවොට් එක බැගින් බලාගාර 90ක් ලංකාව පුරා ඊළඟ මාසය තුළට අපි ටෙන්ඩර් එනවා. ඒ නිසා අපි බලමු ප්‍රවණතාවයක් තිබුණොත් විදේශික සමාගම් මේව අත්පත් කරගන්න අපි ඔබතුමා කියන සහනට යන්න. එහෙම නැත්තම් වෙන්නේ දේශීය ව්‍යාපාරිකයෝ සංගම් ගහිලා කාටල් හැදිලා අර සමහර මාර්ග ව්‍යාපෘති වලට කරනවා වගේ මේ වැඩේ අත ගහන්න පුළුවන්. ඒ නිසා මම වගකීම දරන විෂය තුල සිම්බල ප්‍රේමතුමාත් මේ මතෙම ඉන්නේ. ඒක කරන්න දෙන්නේ නැහැ. අපි ඔබතුමා කියන ප්‍රශ්නේ මතුවුනොත් අපි එදාට නැවත කතා කරලා අපේ ක්‍රමවේදය වෙනස් කරගන්න. හොඳයි. ඔබතුමා මාර්ග ගැන කතා කරන්න එපා. මොකද මේ මාර්ග කියනකොට අවිශ්ව නැමතිවරයෙක් ඉන්නවා. මේ විශේෂයෙන්ම මම ඒක යෝජනා කරේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. ගරු ඇමතුනේ අපි දැන් දේශීය පුංචි ව්‍යාපාරිකයෙක් මෙගාවට් එකකට ආයෝජනය කරන්න පුළුවන් කෙනෙක් අර සංවිධානය වෙච්ච දැනටමත් සංවිධානය වෙච්ච ජාත්‍යන්තර තරංකරුවන් එක්ක තරං කරන්න අමාරුකම එකක්. අනිත් එක ඔවුන්ට අපි ලබා දෙන්නේ අපේ රටේ ඉඩම්. ඒ ඔවුන් ඒ ඉඩම් ලබා ගැනීමේ පරමාර්ථ වෙනත් වෙන්න පුළුවන් ඕන හැටියකට. එවැනි ගැටලු තියෙනවා. ඉතින් ඒ ගැටලු විසඳගෙන කොහොම වුණත් මේ විදුලි බල ශේෂ්ත්‍රයේ තියෙන අර්බුදයට මම මේ විශේෂයෙන්ම අද දිනේදීත් මේ ප්‍රමිතකරණයන් සියන්නේ විදුලි බල ශේෂ්ත්‍රය නිසාමයි මේක අවධාරණය කරන්නේ. විදුලි බල ශේෂ්ත්‍රයේ තියෙන මේ අර්බුදයට ඇත්තටම උත්තරයක් හොයනවා නම් ඒක අපේ රටේ විශාල සහනයක් බවට පත් වෙනවා. මොකද හේතුව ඔබතුමාත් දන්නවා මමත් දන්නවා මේකේ මහා පරිමාණ ඒකාධිකාර තත්ත්වයක් හදාගෙන තියෙනවා. ඒකාධිකාර තත්ත්ව නිසා තමයි අද ඒ විදුලි බල මණ්ඩලයේම ඉන්න අය හිටපු අය ගිහිලා විවිධ සංවිධාන සමාගම් හදාගෙන ඔවුන් අර නකුඩ විසින් බල්ලා මෙහෙවනවා වගේ විදුලි බල මණ්ඩලය මෙහෙවන්න පුළුවන් මට්ටමකට පත් වෙලා තියෙනවා. නමුත් ඒකට විකල්ප විදුලි ජනන ක්‍රියාවලියක් හැටියට විශේෂයෙන්ම අපේ රටේ දින 365ම සූර්ය බලය තියෙනවා. ඒක නිසාම සූර්ය ශක්තිය කියන එක අපිට හොඳින් පාවිච්චි කරන්න පුළුවන් එකක් හැටියට දකිනවා. ඒ නිසා තමයි මම යෝජනා කරේ ඔබතුමාට ඇත්තටම පුළුවන් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ක්‍රමවේද හදාගන්න. කුඩා මට්ටමින් අපි ගියොත් එහෙම කුඩා මට්ටමින් ආයෝජනය කරන්න පුළුවන් අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඊළඟට විශේෂයෙන්ම අනිත් කාරණාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා අපේ සෞඛ්‍ය ඇමතුමා. අපට කියන්න තියෙන එක දෙයයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ සයිටම් එක පිළිබඳව අපට එතුමත් එක්ක විවාදයක් තියෙනවා ප්‍රතිපත්තිමය වශයෙන්. හැබැයි එහෙම වුණත් ඖෂධ ශාස්ත්‍රයේදී බහුජාතික සමාගම් විසින් ගෙනියන මේ ජාවාරම අඩාල කරන්න දුර්වල කරන්න එතුමා විශේෂ අමාත්‍යවරයා හැටියට යම් මැදිහත් වීමක් කරලා ඒ මැදිහත් වීමේ ප්‍රතිඵලයන් අපේ රටේ සාමාන්‍ය ජනතාවට රෝගී ජනතාවට බෙහෙත් ටිකක් ගන්න බැරුව ඉන්න මිනිස්සුන්ට ලබා දෙන්න කරන කටයුත්ත ඒක අපි අගය කරනවා. අගය කරන විතරක් නෙමෙයි අපි ඒක එතුමාට කියන්නේ බාධාවකින් තොරව බලපෑම් වලින් යට නොවි
ඒක එතුමා දිගටම කරගෙන යනවා නම් අපි ඒ වෙනුවෙන් එතුමාට ශක්තියක් වෙනවා. මොකද ඒක අපේ රටේ සාමාන්‍ය දුප්පත් ජනතාවට විශාල සහනයක් නිසා. විශාලම සහනයක් නිසා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගරු ඒ කාරණාවේදී අපිට ඒ ගැන ඒක තමයි අපේ පැහැදිලි කරන්න තියෙන ස්ථාවරේ විශේෂයෙන්ම මෙන්න මේ කාරණාවේදී තව වැදගත් දෙයක් තමයි මේකෙදි මෙතුමාගේ නිර්දේශවල තියෙනවා ඖෂධ නියාමන අධිකාරිය තව ශක්තිමත් විය යුතු පැති ගණනාවක් තියෙනවා. දැන් මේ ගත්ත පියවර වගේම ඒ සමාගම් එක්ක හැපෙනවා නම් තව ඉදිරියට යා යුතු ගණනාවක් තියෙනවා. විශේෂයෙන් අපේ රටේ බෙහෙත්වල ප්‍රමිතිය පිළිබඳව. අපි දන්නවා අර විවිධ ආයුර්වේද බෙහෙත් වලට විවිධ නම් ගහලා විතරක් නෙමෙයි අද සාමාන්‍යයෙන් ෆාමසියකට ගියොත් එම වැඩිපුරම තියෙන්නේ මේ රූපලාවන්‍ය ශේෂ්ඨයට අදාළ කරන විවිධ ආලේපන වර්ග. ඇඟ පුංචි කරගන්න, ඇඟ පෙනුම හදා ගන්න, පැහැපත් කරගන්න විවිධ වෙළඳ නාම වලින් එක සමාන එක විදිහේ වෙළඳ නාම වලින් යන ව්‍යාපාරයක්. ඒ වගේම වෙළඳ දැන්වීම පැත්තෙන් හිතුවොත් මාධ්‍යවල වෙළඳ දැන්වීම පැත්තෙන් හිතුවොත් අද බෙහෙත් මං හිතන්නේ යම් සීමාවක් තියෙන බෙහෙත් ප්‍රචාරයට. නමුත් මෙන්න මේ වෙළඳ නාම වලින් සිද්ධ කරන රූපලාවන්‍ය කටයුතු වලට අදාළ කරන ප්‍රචාරක කටයුත්ත ඉතාමත්ම බරපතල විදිහට සිද්ධ වෙනවා. ඒකට අපේ රටේ ජනතාව අහු වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයක්. මොකද කවුරුත් ආසයි මුලාසර අඩුමන්තුමනි ලස්සනට ඉන්න, පෙනුමට ඉන්න, ඇඟ අඩු කරගන්න, බර අඩු කරගන්න, පැහැපත් බව ඇති කරගන්න ඒවා පෙන්නලා හැබැයි මිනිසුන්ව මංකොල්ල කරනවා. ඒක තමයි ඇත්ත දේ. ඒක ඉතාමත්ම බරපතල විදිහට සිද්ධ වෙනවා. ෆාමසි වල ඇහුවොත් එහෙම කියන්නේ වැඩියෙන්ම විකිනෙන්නේ දැන් බෙහෙත් නෙමෙයි ඒ බඩු කියලා. ඒ වෙළඳ ප්‍රචාරක දේවල් වලින් තියෙන දේවල් ඉතින් ඒවටත් යම් කිසි ප්‍රමිතියක්. මොකද වෙන රටකදී නම් වෙන රටවල් වලත් එහෙම තමයි. ඒක ඇත්ත. නමුත් ඒ අලෙවි කරන දේවල් පිළිබඳව සොයා බලන යාන්ත්‍රණයක් තියෙනවා, ප්‍රමිතියක් තියෙනවා. මිනිස්සුන්ට අර ප්‍රචාරයට එහා ගිහිල්ලා ඒවා මිලදී ගැනීමේදී යම් විශ්වාසයක් තහවුරු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් අපේ රටේ ඒක එහෙම නැහැ. ඒක ඊටාම දුර්වලයි. මම මේ භාණ්ඩ පිළිබඳව කියන්න යන්නෙත් නැහැ. ඒවා කරන අය ගැන කියන්න යන්නෙත් නැහැ. නමුත් ඒවා කරන අය කරන විදිය ගැන පුජ්‍යලිකව දන්න නිසා. ඒ කරන විදිය පුජ්‍යලිකව දන්න නිසා මම මේ කියන්නේ. විශේෂයෙන් ඉන්දියාවේ හදන සමහර භාණ්ඩ අමුද්‍රව්‍ය හැටියට ලංකාවට ගෙනල්ලා වෙළඳ නාමයක් රෙජිස්ටර් කරගෙන ව්‍යාපාරයක් ආරම්භ කරගෙන පැකට් කරලා වෙළඳ පොළට අලෙවි කරනවා. මෙහි ඉන්න කෙනා කරන එකම දේ තමයි ඉන්දියාවෙන් ගේන අමුද්‍රව්‍ය ටිකට වෙළඳ නාමයක් නිර්මාණය කිරීම පමණයි. වෙළඳ නාමයක් නිර්මාණය කරනවා. ඒ ගේන දේවල් ඉන්දියාවේ කොයි මට්ටමේ තියෙනවද? ඒක මිල කොයි මට්ටමේ තියෙනවද? ප්‍රමිතිය කොයි මට්ටමේ තියෙනවද කියන එක පිළිබඳව කිසිම පාරිභෝගිකයින් හැටියට ජනතාවට විශ්වාසය දිනා ගන්න ක්‍රමවේදයක් නැහැ. මේක තමයි ඇත්ත. ඉතින් ඒක ඕන තරම් අපි එහෙම අත්දැකීම් ලැබලා තියෙන නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ පිළිබඳව. විශේෂයෙන්ම මේ නියාමනය කියන එක දැන් පෙනඩෝල්, පෙරසිටමෝල් වෙනස හඳුර ගන්න පුළුවන් මිනිසුන්ට. හැබැයි මෙන්න මේ විවිධ වර්ග වලින් එන රූපලාවන්‍ය භාණ්ඩවල ඒ වෙනස සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න බෑ. ඒක නිසා ඒක පිළිබඳව යම්කිසි මීට වඩා විධිමත් නියාමන යාන්ත්‍රණයක් සකස් විය යුතුයි කියන එක තමයි මම කියන්නේ. මොනවද මීට අදාළ කාරණයක් පිළිබඳව අවධානය යොමු කරන්න විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමා නැති වුණත් නිලධාරීන් මේ පරිසරය ඇඳී සිටින නිසා දැන් සාමාන්‍ය රූපවාහිනියේ වෛද්‍ය සාකච්ඡා පැවැත්වෙනවා. වෛද්‍ය ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න එයට ජනතාවගේ විශාල ප්‍රතිචාරයක් තිබෙනවා. ඒතර මේ රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම් කරන්නේ වෛද්‍යවරු අරගෙන ඇවිල්ලා ඒ වෛද්‍ය සාකච්ඡාවක මුවාවෙන් ඇත්තට වෙනදැන්වීමක් තමයි මේ සිද්ධ කරන්නේ. නමුත් ඒක ජනතාවට තේරුම් ගන්න බැහැ මේ මුදල් ගෙවල් ප්‍රචාරය කරගන්න එකක්ද එහෙම නැත්නම් සාමාන්‍ය වෙනද මේ සාමාන්‍ය වෛද්‍ය හමුවක්ද කියලා. මේ පිළිබඳව මෙන්න මේ රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම් මෙන්න මේ නීතියේ තිබෙන හිඩසෙන් රිංගලා ජනතාවගේ ඔළුවලට මේ කරන ආක්‍රමණය නතර කිරීම සඳහා මැදිහත් වීමක් කරන්න කියන ඉල්ලීම මේ වෙලාවේ අමාත්‍යාංශ පැත්තෙන් කරනවා. මම ඔබතුමාට උදාහරණයක් කියන්නම්. දැන් මේ ගරුමාන්තුමා මතු කරපු නිසා එක්තරා
උදේවරුවේ ගෘහණියන් වැඩිපුර ගෙදර ගැවසෙන වෙලාවක මේ වෛද්‍ය හමුවක් හැටියට තියෙන වැඩසටහනකට වෙළඳ රූපලාවන්‍ය උපකරණයක් ප්‍රවර්ධනය කරන්න නිලියක් ගෙනල්ලා ඒ නිලියට ගාස්තු ගෙවලා උන් ඒ රූපලාවන්‍ය ආයතනෙන් කරන්නේ ප්‍රචාරය කරද්දී නිලිය දුරකථන අංකය හැටියට ඇයගේ අංකය ලබා දෙනවා. හැබැයි ඒ ලබා දෙන්නේ ඇයගේ අංකය නෙමෙයි. අර වෙළඳ ප්‍රචාරණ ආයතනයේ නිෂ්පාදන ආයතනයේ අංකයක්. ඉතින් අර නිලිය කියන්නේ මට මේ ඔයාලා ඕනෙලා කතා කරන්න මං ලෑස්ති උත්තර දෙන්න. මම මේක දන්නවා. මම මේක පාවිච්චි කරලා අත්දැකීමෙන් දන්නවා කියන ආකාරයෙන් කතා කරන්නේ. ඉතින් අනේ මිනිස්සු එයාට කතා කරන අදහසින් කතා කරනවා. කතා කරන්නේ කාටද එතකොට? අර වෙළඳ ප්‍රචාරණ ආයතනෙට නිෂ්පාදන ආයතනයට. නිෂ්පාදන ආයතන හිමිකරුගේ බිරිඳට තමයි කතා කරන්නේ. ප්‍රශ්නේ ඊළඟට පැන නගින ඔහුට ඒ බිරිඳට කතා කරන වෙනත් පුජ්‍යලෙයි. පස්සේ ෆෝන් එක ඩිස්කනෙක්ට් කරගන්න සිද්ධ වෙනවා ඒ නිසා. මේ වගේ ගැටලු මතුවෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් මම මේ උදාහරණයකට කිව්වේ ඒක මාෆියාවක් බවට තදපත් වෙලා තියෙනවා. ගෙවල් වල ඉන්න ගෘහණියන්ව හැඩ කරන මුවාවෙන් පොකට් එකට විදින ජාවාරම බවට පත් වෙලා තියෙනවා. ඒක ගැනත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා හිටිනවා. ඊළඟට විශේෂයෙන්ම අද පුවත්පත්වල මුල් පිටුවෙම පළ වෙනවා මේ ආනයන අපනයන පාලන ජෙනරාල්වරයාට හා පාලකට වහා මාරු වීමක් කියලා. මේකේ අනුවණන් තියෙන්නේ මේ ආනයන පාලන දෙපාර්තමේන්තුව අයිති අමාත්‍යාංශයේ විශේෂ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය ඇමතුමා ඉන්න සුජීව සේනසිංහ අමාත්‍යතුමා නියෝජ්‍ය ඇමතුමාත් ඉන්න මෙතන ඒ ඇමතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමතුමා සහ නියෝජ්‍ය ඇමතුමා දැනුවත් නොකොට ආනයන පාලන පාලක සහ ජෙනරාල්වරිය වාහන මේ අනුවණන් තියෙන වාහන අධිසුකෝපභෝගී මෝටර රථ 30ක් මිලදී ගත්තා කියලා. ඒ නිසා මෙතන තියෙන ගැටලුව තමයි මේ විෂය භාර ඇමතුමාවත් නියෝජ්‍ය ඇමතුමාවත් නොදැන වෙනත් අමාත්‍යාංශයක් භාර ඇමතිවරුගේ නියෝගයක් මත ආනයන පාලන ජෙනරාල්වරියත් පාලකතුමත් මේ වාහන මිලදී ගත්ත කියලා තමයි ප්‍රවෘත්තිය තියෙන්නේ. ඒ හින්දා මේ වෙනත් අමාත්‍යාංශය මොකද්ද කියලා නැති නිසා මුළු රටේම අපි කාටවත් අදහසක් එන්නේ නැහැ මොන අමාත්‍යාංශයේ ඇමතුමාද එතකොට ආනයන පාලන අධ්‍යක්ෂකට බලපෑමක් කරලා මේ මිලදී ගැනීම කරන්න කියලා තියෙන්නේ කියලා. කොහොම වුණත් මේකේ තියෙන විදියට ඒ නිසා විෂය භාර අමාත්‍යතුමාත් නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ලේකම්තුමිය ඔවුන්ව වහා කැඳවලා තියනවා කියලා. ඒක නිසා විශේෂයෙන්ම නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් හරි අපිට පැහැදිලි කරගන්න පුළුවන් නම් හොඳයි මේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. සුජීව ඇමතුමා ඔබතුමා අවබෝධයක් තියෙනවා කියලා මම හිතන්නේ පත්තරේ තියෙන ඔබතුමාගේ නමත් එක්ක නිසා. අද පත්තරවල තියෙනවා ඔබතුමාගේ අමාත්‍යාංශයට අදාළ ආනයන අපනයන පාලන අධ්‍යක්ෂ ජෙනරාල්වරියත් පාලකතුමත් වෙනත් අමාත්‍යාංශයක විශේෂ භාර ඇමතුමෙක්ගේ උවමනාවකට වාහන 30ක් ගෙනාවා කියලා අධිසුකෝපභෝගී ඒ අයව එතනින් ඉවත් කරලා තියනවා කියලා. ඉතින් අද අපි සාකච්ඡා කරන්නේ ආනයන අපනයන පාලන පිළිබඳව. එහෙමයි මන්තුමා. ඒකට හේතුව මොකද කියලා දැනගන්නයි අපි ඇහුවේ. ඒක මොකද වෙනත් අමාත්‍යාංශයක ගුවන් හැම අමාත්‍යාංශයකම අයිති වෙන්න පුළුවන්. මොන අමාත්‍යාංශයක ඉල්ලීමකට ගෙනාවද කියලා දන්නේ නැති නිසා. නෑ අමාත්‍යාංශයක ඉල්ලීමකට නෙමෙයි. ඇත්තට මේක තහවුරුනේ මට ආරංචියක් ආවා මෙහෙම නීත්‍යානුකූල නොවන ආකාරයේ වාහන ප්‍රමාණයක් කාර් වගේක් මේ මානයන අපනයන ඒ දෙපාර්තමේන්තුවෙන් නිල නොලත් ආකාරයෙන් ඉක්ුත් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ මම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් වහා මේ වෙලාවේ සිළු දෙනා කැඳෙව්වා. කඳවල හොයලා බලපුවාම එම ජෙනරාල්තුමියටත් උත්තරයක් දී ගන්න බැරි වුණා මොන ක්‍රමයකටද දුන්නේ කියලා. ඉතින් එහිදී මම අගමැතිතුමාටත් දැනුවත් කරා. ඒ වගේම අවශ්‍ය පොලිස්පතිතුමාටත් මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කරා. ඒ සම්බන්ධයෙන් ඉන්ක්වයරි එකක් තියෙනවා. පුළුවන් වාහන 18ක් විතර දැනටමත් එළියට අවිලා තියෙනවා. ඒ ටික සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලාත් අපි විමසුවා. ඉතුරු ටික අපි මේ වෙනකොට නවත්තන්න කියලා නියෝගයක් දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන පුළුල් පරීක්ෂණයක්. ඒ සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ අනුගතව තියෙන ආනයන පාලන අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේම හිතුමතයට ගෙනල්ලාද නැත්නම් එතුමියගේ හිතුමතයට එතුමියට උත්තර දෙන්න බැරි වුණා. මොන පදනමක් මත මේක නිකුත් කරලා තියෙනවද කියලා ඒ හින්දා අපි වහාම ඉවත් කරා. එතුමිය තවත් නිලධාරියෙකුත් ඉවත් කරා. මාස 6කට කලින් එතුමිය අයින් කරන්න කියලා මම ඉල්ලීමක් කළා තිබ්බේ ලේකම්තුමියගෙන්. කෙසේ හෝ තමන්ගේ
ඒ තියෙන සම්බන්ධතා පාවිච්චි කරලා ඒ ඉවත්වීමෙන් වැලකී හිටියා මාස 6ක් වගේ කාලයක්. ඉතින් මම දිගින් දිගට මතක් කරා ලේකම්තුමියට කෙසේ හෝ මේ ඉවත් කිරීම කරන්න කියලා. රටේ තියෙන නීතියත් ඒ වගේම විශේෂයෙන්ම රෙගුලාසි හින්දා අපිට ඒ කාර්යභාරය කරගන්න බැරි වුණා. ඉතින් ඉල්ලා හිටියා ලේකම්වරේ ඉල්ලා හිටියා එතුමියගෙන් සහ ඊට අදාළ අනිත් නිලධාරියගෙන් වහාම මාරුවීමක් ගන්න කියලා. හැබැයි ගත්තේ නැහැ. දිගින් දිගට මේ ස්ථානයේ රැඳී සිටියා. ඉතින් මේ අවස්ථාවේදී අපිට හැකියාව ලැබුණා අමාත්‍යාංශයට වෙන් කරන්න. මොකද නැත්තම් අපිට ඉන්ටර්ඩික් කරන්නත් බෑ ඒ තියෙන නීති රීති අනුව. ඉතින් පරීක්ෂණයෙන් පස්සේ තමයි අපිට ඊටු කටයුතු අපිට කරන්න වෙන්නේ. ඒ වගේම තවත් අපේ අවසරය නොලද තව වාහන කීපයකුත් ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා අපි නියෝගයක් නිකුත් කළා තියෙනවා මේ වෙනකොට. නෑ ඔබතුමා මං දැන් ඒක පරීක්ෂණ මට්ටමේ තියෙන දෙයක් නිසා මම මේක ගැන මුකුත් කියන්නේ නැහැ. මේ මාධ්‍යවල පළවෙන වාර්තාව අද දිනේ තියෙන මුල් පිටුවලම මේ වෙනත් අමාත්‍යාංශයක් බාර ඇමතිවරයෙකුගේ නියෝගයක් නිසා මේ වාහන ගෙනල්ලා තියෙන්නේ කියන එක. එහෙම මම ඒකත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ අධ්‍යක්ෂ ජෙනරාල්තුමියගෙන් ඇහුවාම කිව්වා යම් අමාත්‍යවරයෙක්ගේ යම් සම්බන්ධයක් තියෙන පුද්ගලික ඉල්ලීමක් කියලා. ඒක නියෝගයක් නෙමෙයි. සම්බන්ධයක් ගැන කතා කරා මං කිව්වා එහෙම සම්බන්ධකම් වලට කොහොමද මේ වාහන නිකුත් කරන්න කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි පරීක්ෂණය පවත්වනවා. FCID එකට හරි ඒ වගේම රාජ් පොලිසියටත් අපි බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක හොඳ නිදසුනක් මන්තුමා විශේෂයෙන්ම දැන් ඔබතුමා දැක්ක දේශපාලඥයෝ වැරදි ආදර්ශ ඒ වගේම බලහත්කාරකම් කරනවා නිලධාරීන්. දැන් මේකේ තියෙන නිලධාරීන් අපිට දේශපාලඥයින්ට ඒ වගේ බලහත්කාරකම් කරනවා අයින් වෙන්න කියලා කියද්දිත් අපි යම්කිසි වංචාවක් වෙනවා කියලා දැනුවත් කරද්දිත් ඒ නිලධාරීන් තමන්ගේ බලය පාවිච්චි කරලා ඒ ස්ථානයේ රැඳී ඉඳලා මේ වගේ අකටයුතු කරන්න යොමු වෙනවා. ඒකට පරීක්ෂණ මට්ටමේ තියෙන නිසා අපි එතනින් එහාට කතා කරන්න අමාරුයි. නමුත් කොහොම වුණත් මේ අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ගරු මුලාසනාණ්ඩු මන්ත්‍රීතුමනි අපේ රටේ ආනයන අපනයන පාලනය වගේම මේ ආනයන අපනයන අතර තියෙන පරතරය ඉතා බරපතල එකක්. මම ඔබතුමාගේ අවධානයට යොමු කරන විශේෂයෙන්ම මේ වෙනකොට ලංකාවේ 2016 අවුරුද්දෙත් ඩොලර් මිලියන 10309ක් අපි අපනයන ආදායම ලබනකොට ඩොලර් මිලියන 19400ක් අපි ආනයන වීදම් කරන රටක්. ආසන්න වශයෙන් බිලියන 9ක් මිලියන 9000ක් ඩොලර් මිලියන අපිට හිගයක් තියෙනවා පරතරයක් තියෙනවා. ඉතින් ඒකට බලපාන ප්‍රධාන හේතුවක් තමයි අපේ රටට ගෙන්නන දේවල් පිළිබඳව අපිට විග්‍රහයක් නැහැ. දැන් මෙතුමාම කියන දේ පිළිගත්තොත් ආනයන පාලනයේ අපනයන පාලනයේ පිළිබඳව පාලකවරුම පාලනයෙන් මිදිලා තියෙනවා. ආනයන අපනයන පාලනයේ බාර පාලකවරුම පාලනයෙන් මිදිලා වගේ එකක් තමයි එතුමා කියන්නේ. ඒ අය කියන්නේ අපි නෙමෙයි අපිට ඉහළින් එන ඇමතිවරුන්ගේ ඉල්ලීම් අනුව නියෝග අනුව තමයි අපිට කරන්න වෙලා තියෙන්නේ. අපි දන්නවා එහෙම අසරණ වෙච්ච නිලධාරීනුත් ඉන්නවා. මම මේ සිද්ධිය ගැන නෙමෙයි කියන්නේ. දැන් කොහොම වුණත් අපේ රටට ගෙන්නන භාණ්ඩ සහ ගේන රටින් එළියට යන දේවල් පිළිබඳව විග්‍රහයක් අපිට නැහැ. ඒක හොඳම උදාහරණ තියෙන ඕනතරම් තොරතුරු අනුව ගත්තොත් එහෙම උදාහරණයකට අපි පිට රටින් ආනයනය කරලා තියෙන පහුගිය අවුරුදු වල ඩොලර් මිලියන 373ක පළතුරු විතරක්. අපේ රටට ආනයනය කරන පළතුරු. නමුත් අපි එතකොට ඇත්තටම ගත්තොත් අපේ රට පළතුරු නිෂ්පාදනය කරන පළතුරු වාන්න පුළුවන්. ඒකට අනුග්‍රහ දක්වන්න පුළුවන්. පළතුරු අපනයනය කරන්න පුළුවන් රටක්. හැබැයි පළතුරු අපනයනය කරන්න පුළුවන් රටක ඩොලර් මිලියන 373ක පළතුරු ආනයනය කරනවා. ඒ ආනයනය කරන පළතුරු වලින් අපි හිතන්නේ ඔක්කොම ඇපල් කියලා. අපේ රටේ ඇපල් නැති නිසා අපි ඇපල් ගේනන එක හරි. හැබැයි අපේ රටේ පැපොල් තියෙන නිසා පැපොල් ගෙන්නනවා නම් එතන ගැටලුවක් තියෙනවා. දැන් ඔබතුමා දන්න උතුරු පළාත නියෝජනය කරන മന്ത്രിතුමා හැටියට ඔබතුමාලගේ පළාත් දැන් යුද්ධයක් නැතුණාට තාම වගාවක් නැහැ. තාම කර්මාන්තකරණයක් නැහැ. තාම ව්‍යාපාර දියුණුවක් නැහැ. දැන් මේ පළාත්වල ඉඩකඩම් තාම හිස් භූමිය හැටියට තියෙනවා. ඒවා විවිධ දේවල් වගා කරලා පෝෂණය කරන්න පුළුවන් ශාස්ත්‍රීය පොළව. ඒයට අඩුතරමේ අපි මේ එක රුපියල් මිලියනය ගානේ හරි බැංකු ණයක් ලබා දීලා කුඩා ව්‍යාපාර දියුණු කරන්න පුළුවන් නම් පළතුරු වගාව දියුණු කරන්න පුළුවන් නම් ඇපල් කන්නම අපේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ නැහැ. ඉතින් මේ තරම් විශාල මුදල් අපිට ඉතිරි කරන්න පුළුවන්. මූදු ආහාර වෙනුවෙන් මං දන්නේ මාළු අපේ රටට අපි ගෙන්නන ප්‍රමාණය මේ මූදු ආහාර වලින් වැඩිම ප්‍රමාණය ඩොලර් මිලියන 237ක් අපි ගිය අවුරුද්දේ වියදම් කළා කියලා. ඩොලර් මිලියන 237ක්. ඉතින් අපේ රට වටේ මූදක් තියෙද්දි මහ මූදක් තියාගෙන අපි ඩොලර් මිලියන 237ක් මුහුදු ආහාර වලට වියදම් කළා තියෙනවා. ටින් මාළු වෙන්න පුළුවන් විවිධ ආකාරයි. අපි කුළුබඩු වලට කුළුබඩු කියන්නේ අපේ රටේ හදන්න පුළුවන් දේවල් ගම්මිරිස් ටික කුරුඳු ටික අපි වගා කරන දේවල් ඔක්කොම අපි කුළුබඩු වලට ගිය අවුරුද්දෙන් කළා තියෙනවා වියදම් කළා තියෙනවා
මම මේ රේගු දෙපාර්තමේන්තුවේ දත්ත වලින් කියන්නේ ඩොලර් මිලියන 132ක්. පළතුරු වලට අපි වියදම් කරනවා, කුළුබඩු වලට වියදම් කරනවා, මුහුදු ආහාර වලට වියදම් කරනවා. මේක තමයි තත්ත්වය. කිරි ආහාර වලට අපි වියදම් කරනවා ඩොලර් මිලියන 249ක්. මේ අවුරුද්දක සාමාන්‍යයෙන් වියදම් කරන ප්‍රමාණය මේක තමයි. දිගටම. ඉතින් එළවලු ටික පිටරටින් ගේන්නේ, පළතුරු ටික පිටරටින් ගේනවා. ඉතින් ඊට පස්සේ අපි කියන අපේ රටේ වෙළඳ පරතරය වැඩි, ආනයන වැඩි. ආනයන වියදම් වැඩි. ඉතින් අපි ණය ගන්නවා. ණය ගෙවා ගන්න බැරුව තියෙන දේවල් විකුණනවා. මේක තමයි යථාර්ථය. අපි දන්නවා අපිට ඔයිල් අපිට khනිජ තෙල් නැහැ. ඉතින් අපි khනිජ තෙල් ගේන්න වෙනවා. පිටරටින්. හැබැයි අපිට පළතුරු ටික තියෙනවා. ඉතින් මෙන්න මේක පාලනයක් ඇතුව අපේ රටේ දේ නිෂ්පාදනය කරගෙන වගා කරගෙන පිටරටට යවන්න ඕන ප්‍රමාණය යවලා අපි ක්‍රමවේදයක් නැති ප්‍රශ්නේ විතර බරපතල විදිහට තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ආනයන අපනයන පාලනයන් පිළිබඳ ප්‍රමිතියන් හදද්දී ඖෂධ ගැන විතරක් නෙමෙයි, විදුලි උපකරණ ගැන විතරක් නෙමෙයි, අනිකුත් සියලුම ශේෂ්ත්‍රයන් පිළිබඳව පුළුල් අවධානයකට ලක් යුතුයි කියමින් මගේ අදහස් දක්වමින් මම අවසන් කරනවා. බොහොම ස්තුතියි. Honorable